අපි දැන් ධනිකට සංවාදයේ යමු. කාල වේලාව අපි ගැන පොඩි අවධානයකුත් තියාගන්න ඕන නිසා ධනික කොහොමද දැන් භාෂාවේ නන්සාරස කියපු ඉතිහාස විස්තර සහ මේ යුනිකෝඩ් තාක්ෂණයේ පරිගණකයකට එකතු කිරීම සම්බන්ධ විස්තරත් එක්ක අපි අනාගතයට කොහොමද යන්නේ? අපි ඉතිහාසය ගැන කොටස කතා කරා. අනාගතයේදී අපිට තියෙන අභියෝග මොනවද? අපි ඒව ජය ගන්න සැලසුම් කරන්නේ කොහොමද? මම ධනික පෙරේරා මහත්මයාට ආරාධනා කරනවා හෙළකුරු වෙනුවෙන්. අයිබෝන් ධනික. අයිබෝන් ජනක. අයිබෝන් හැමෝටම. මුලින්ම මට ගොඩක් සන්තෝෂ වෙනවා ඇත්තටම මේ වගේ virtual event එකක් සංවිධානය කිරීම ගැන විශේෂයෙන්ම සිංහල අකුරු සම්බන්ධයෙන්. මොකද අද වෙනකොට මම හිතන්නේ ડોક્ટર නන්දසේන කතා කරපු දේවල් එක්ක අර අද වෙනකොට ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ මේවා ඉතිහාසය සහ කොච්චර අමාරුවෙන්ද මේ දේවල් අද වෙනකොට මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් දැනගන්න එක අපිට ඊටාම වැදගත්. අපි ඉස්සරහට යනකොට ඉතින් මගේ කතාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මේක යුග දෙකක්. එතුමන්ලාට අපි ඇත්තටම ණයගැති ඒ අපිට අදාළ අඩිතාලම ඒ විදිහට සකසලා දීපු එක සම්බන්ධයෙන් මොකද අපි මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න පටන් ගන්නේ මම හිතන්නේ අපි හෙළකුරු පැත්තෙන් අපි සහ පැතුම් මුනියක් පැත්තෙන් අපි දෙගොල්ලොම වැඩ කරන්න පටන් ගන්න ඇත්තටම සර්ලගේ යුගය ඒ සර්ලගේ කාර්යභාරය ඒ විදිහට ඉතාම සාර්ථකව නිමා කරාට පස්සේ තමයි ඇත්තටම අපි එතනින් එහාට ඒ වගකීම අරගෙන අපි එතනින් එහාට එක ගෙනියන කාර්යභාරය ඉෂ්ට කරන්න පටන් ගන්න. ඉතින් ඔවුන්ගේ ඒ කැපවීම ඩොක්ටර් නන්දසාර සහ ප්‍රොෆෙසර් ජේ.බී. දිසානායක ඇතුළු ඒ විද්වතුන්ගේ කැපවීම ඒ ඔවුන් කරපු කාර්යභාරය නැත්තම් අපි අද මේ වගේ අපිට කතා කරන්න හම්බෙන්නේ නැහැ කියලා අතන මම හිතන්නේ. ඉතින් මගේ කතාව තුළ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට ස්තුති වෙන්න ගමන් මේ එතනින් එහාට අපි කොහොමද මේ කතාව අරන් ගියේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ පුංචි විනාඩි 15ක් විතර කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මම දකින විදිහට මේ ඩිජිටලයේ සිංහල අද වෙනකොට එදා තිබ්බ තැනින් එහාට ගොඩක් ඇවිල්ලා අද වෙනකොට ඇත්තටම මේක මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. මේක මිනිස්සු හැම පුද්ගලයෙක්ම හැම කෙනෙක්ම මේ සිංහල භාවිතා කරන්න, සිංහලෙන් අකුරු කරන්න, සිංහලෙන් ටයිප් කරන්න පටන් අරගෙන තියෙනවා. අපි ඒක සමාජ මාධ්‍ය සහ සියලුම දේවල් වල දකිනවා. ඉතින් මේක ජනගත වීමට මම හිතන්නේ මූලිකවම මේ දේවල් තුනක් බලපානවා. අපි මේ ඩිජිටල් සිංහල ගැන කතා කරද්දී දේවල් තුනක් බලපානවා. එකක් තමයි ඇත්තටම අර මම මේක කණු තුනක් කියලා. ඉතින් පළවෙනි කණුව තමයි සම්මතය. ડોક્ટર නන්දසාර ඒ ගැන ගොඩක් කතා කරා මේ සම්මතය කොහොමද හැදුනේ සහ ඉතිහාසය ගැන. ඉතින් පස්සේ ඒ සම්මතය මිනිස්සුන්ට ඒක භාවිතා කරන්න පුළුවන්කම ලැබුණේ ඇත්තටම ඒකට ඒ සම්මතය අද වෙනකොට ඉන්පුට් ටූල්ස් හරහා තමයි අද වෙනකොට භාවිතා කරන්නේ. එතකොට අන්නේ තාක්ෂණය දෙවෙනි එක විදිහට අපි ගත්තොත් එහෙම මේ තාක්ෂණය ඊළඟට කලාව පැත්තෙන් තමයි අතරම ෆොන්ට්ස් කියන එක එන්නේ. අපි දකිනවා තවදුරටත් තාම අපි ගොඩක් වෙලාවට යුනිකෝඩ් ෆොන්ට්ස් පැත්තෙන් ගත්තොත් එහෙම භාවිතා වෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. හැබැයි මෙන්න මේ තුනේම එකතු වුණොත් තමයි අපිට ඉස්සරහට මේ ඩිජිටල් සිංහල ගෙනියන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. ඉතින් සම්මතය ගැන කතා කරොත් මේ ડોક્ટર නන්දසාර ඇතුළු පිරිස මේ අපිට පෙර යුගයේ පිරිස මේ දරපු කාර්යභාරය නිසා අපිට ගොඩක් පහසු වෙලා තියෙනවා අද වෙනකොට මේ ඩිජිටල් සිංහල එක්ක වැඩ කරන්න. මොකද මේ සම්මතය එන්න කලින් මෙන්න මේක තමයි ඇත්තටම තිබ්බ විදිහ. මේ සම්මතය වෙන්න කලින් තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි මේ non unicode fonts වල unicode නොවන fonts වල ලොකුම තිබ්බ අඩුපාඩුව මේක 8 bit font එකක්. එතකොට 8 bit font එකේ glyphs දාන්න පුළුවන් 256යි. යම්කිසි මේ හැඩතල දාන්න පුළුවන් 256යි. ඉතින් මේ 256 මේ අපිට අනන්‍ය වෙච්ච අගයක් තිබෙන්නේ නැහැ, අනන්‍ය වෙච්ච වැලියු එකක් තිබෙන්නේ නැහැ. ඒතකොට අපි මේ ඉංග්ලිෂ් letters එහෙම නැත්නම් ලැටින් letters ම තමයි මූණත විතරක් වෙනස් කරලා මූණත් ආඩුව විතරක් වෙනස් කරලා සිංහල වලට භාවිතා කරේ. උදාහරණයක් විදියට අපිට දැන් දු යන්න ටයිප් කරන්න ඕන නම්
අපි ඇතරම එතනදී ටයිප් කරන්නේ ඒ කියන්නේ ඉන්පුට් වෙන්නේ ඩිජිටලි ඉන්පුට් වෙන්නේ ඇතරම සිංහල අගයක් නෙමෙයි ලැටින් කැරක්ටර් එකක් තමයි ඉන්පුට් වෙන්නේ. උදාහරණයක් විදිහට O අකුර සහ කැපිටල් Q එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. එතකොට මෙතනදී මේ විදිහට තිබ්බොත් එහෙම පේන්නේ මෙන්න මේ විදිහට. දායන්නට නිකන් පාපිල්ල මේ විදිහට වැඩි. මෙන්න මේකට කීබෝඩ් ඩ්‍රයිවර් කියන තාක්ෂණය එකතු වුණාට පස්සේ තමයි මේක වෙනස් වෙන්නේ. අර දුයන්න අපිට පේන දුයන්නේ විදිහට. හරි. හැබැයි එතන ඇත්තටම මේ සම්මතය එන්න පෙර තිබ්බ තත්ත්වය තමයි මේ දෙක එකතු වෙලා හැදුනේ ඉංග්‍රීසිම කැරක්ටර් එකක්. එහෙම නැත්නම් ලැටින්ම කැරක්ටර් එකක්. මේ yen sign එක තමයි දූ යන්නට භාවිත වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. එතකොට අපිට මේ විදිහට පෙනුනට ඇත්තටම මෙතනදී තිබ්බේ මේ සම්මතය එන්නට පෙර මේ ඉංග්‍රීසි අකුරු එහෙම නැත්නම් ලැටින් අකුරු තමයි තිබ්බේ ලැටින් values. ඒතර තිබ්බ අඩුපාඩු තමයි ගැටලු තමයි මේක ඇත්තටම අපිට පෙනුනට සිංහල කියලා අපිට මේක ඔස්සේ තාක්ෂණික පැත්තෙන් දේවල් කරන්න ගොඩක් අපහසු වුණා. උදාහරණයක් විදිහට ආකාරාදී පිළිවෙලට සකසන්න, එහෙම නැත්නම් සර්ච් කිරීමේ පහසුකම් ලබා දෙන්න, ඒ වගේ ගොඩක් දේවල් වලදී ගැටලුකාරී වුණා. මෙන්න ප්‍රශ්න මතුවුණා මෙන්න මේක මේ විදිහට තිබ්බ එකේ. අනිත් එක තමයි මේ එක සම්මතයක් තිබ්බේ නෑ. ප්‍රොෆෙසර් නන්දසාර ඇත්තටම මේ කතා කරා ඔහු ඉදිරිපත් කරපු සම්මතයක් ගැන. හැබැයි එක සම්මතයක් නෙමෙයි එක එක අය එක එක විදිහට ඇත්තටම ෆොන්ට්ස් හදන්න ගත්තා. එතකොට නයන්නට කේ අකුර තියෙන ෆොන්ට්ස් තිබ්බා, නයන්න වෙන අකුරක තියෙන ෆොන්ට්ස් තිබ්බා, එක එක ආකාරයේ ෆොන්ට්ස් තිබ්බා. එතකොට එක ආකාරයක් තිබ්බේ නැහැ මේ හැමෝන්ටම ෆොන්ට්ස් නිර්මාණය කරන්න. ඒතර සම්මතයත් එක්ක ආපු සුවිශේෂී තත්ත්වය තමයි මේ යුනිකෝඩ් එකක් කියන්නේ හැමතිස්සම මේ යුනිකෝඩ් එකක ඕනෑම භාෂාවකට සෑම භාෂාවකම සෑම අකුරකටම අනන්‍ය අගයක් තියෙනවා. අනන්‍ය යුනිකෝඩ් වැලියු එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ යුනිකෝඩ් කෝඩ් පොයින්ට් එකක් කියලා. එතකොට මේක කරන්න පුළුවන් වෙන්නේ දැන් කලින් non unicode කාලෙදී ඒ කාලේ තිබ්බ පහසුකම් එක්ක 8 bit font එකක් වුණාට පස්සේ තියෙන්න පුළුවන් glyphs 256යි මම ඉස්සෙල්ලා කිව්ව විදිහට. හැබැයි Unicode font එකක් කියන්නේ 16 bit font එකක්. ඒ කියන්නේ bits 16ක් තියෙන්න පුළුවන්. 16ක් කියන්නේ දෙකේ 16 වෙනි බලේ 65536ක් glyphs අඩංගු කරන්න පුළුවන්. එතකොට අන්න ඒ නිසා මේ යුනිකෝඩ් සම්මතයට පුළුවන්කම ලැබුණා හැම භාෂාවකම හැම අකුරකටම අනන්‍ය අගයක් අනන්‍ය වැලියු එකක් ලබා දෙන්න. එතකොට අන්න ඒකත් එක්ක තමයි අතරම මේ යුනිකෝඩ් සම්මතය ලෝකේ පුරා හැම භාෂාවකටම ප්‍රතිවිරුද්ධුනේ. මොකද යුනිකෝඩ් වලින් සිංහල යම්කිසි වචනයක් කොතන හරි තිබ්බොත් ඒක ලෝකේ හැමතැනම ඒ වචනේම තමයි. ඒ අකුරම තමයි. ඒක ෆෝන් එකෙන් ටයිප් කරත්, ඒක කීබෝඩ් කම්පියුටර් එකෙන් ටයිප් කරත්, ඒක මොන ආකාරයෙන් ඒක ඉන්පුට් කරත් ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ. එතකොට හැබැයි ඒකේ තව වෙනසක් තිබ්බා. මෙතනදී ඇත්තටම දැන් අර කලින් සඳහන් කරපු ආකාරයේදී non unicode fonts වල ඒ කියන්නේ යුනිකෝඩ් නොවන කලින් තිබ්බ ආකාරයේදී අපි අර දයන්නට පාපිල දැම්මට පස්සේ ඒක රිප්ලේස් වෙනවා කීබෝඩ් ඩ්‍රයිව් එකෙන් දූ යන්න වෙනම ග්ලිෆ් එකක් විදිහට වෙනම වැලියු එකක් විදිහට. හැබැයි යුනිකෝඩ් සම්මතයේදී මේ එක ආකාරයක් කයන්නට පාපිල දැම්මොත් එහෙම නයන්නට පාපිල දැම්මොත් ඕනම අකුරකට පාපිල දැම්මොත් ඒක ස්ටෝර් වෙන ආකාරය ඒක ගබඩා වෙන ආකාරයේ වෙනසක් වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට අපිට සර්ච් කරනකොට එමන් නැත්තම් තාක්ෂණික දේවල් ප්‍රෙඩික්ෂන්ස් වගේ දේවල් ඊට පස්සේ අපි AI ML භාවිත කරලා කරන දේවල් වලදී අපිට මේ ස්ටෝර් වෙන ආකාරය ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙනවා. මොකද එතනදී වෙනස් වීමක් වෙන්නේ නැති හින්දා. එතන වෙනස් වෙන්නේ රෙන්ඩර් වෙන අවස්ථාවේදී රෙන්ඩරින් එන්ජින් එක හරහා ඒක පේන විදිහ වෙනස් වෙනවා මිසක් මෙතනදී ස්ටෝර් වෙලා තියෙන විදිහ වෙනස් වීමක් වෙන්නේ නැහැ. කලින් සම්මතයේ එන්න කලින් non unicode fonts වලදී තිබුණ ආකාරයට. එතකොට මෙතන අනිත් විශේෂත්වය තමයි මෙතන මේ මම හිතන්නේ සර්ච් සඳහන් කරා කලින් අවස්ථාවේදී මේ කීන් සීක්වන්ස් එක සහ ඒ කියන්නේ අපි අකුරු ඇතුළත් කරන විදිහ වෙනස්, අකුරු ස්ටෝර් කරන විදිහ ඊටත් වඩා වෙනස්, අකුරු පේන විදිහ ඊටත් වඩා වෙනස්. එතකොට දැන් උදාහරණයක් විදිහට විජේසේකර අතුරු පූර්වයේ ගත්තොත් එහෙම අපි දන්නවා විජේසේකර පුළුවන් කට්ටිය අපි මේ විදිහට තමයි කීයින් කරන්නේ. අපි අකුරු ඇතුළත් කරන්නේ බටන්ස් ඔබන්නේ මේ විදිහට. F අකුර කීබෝඩ් ඉංග්‍රීසි කීබෝඩ් එකේ අකුරු වලින් ගත්තොත් F අකුර L අකුර D අකුර ඒක මෙන්න මේ ආකාරයට තමයි අපි. හැබැයි මේක ස්ටෝර් වෙන්නේ
වෙනස්ම විදිහකට. ඒ කියන්නේ හැමතිස්සෙම ව්‍යංජනාක්ෂරය ඉදිරියට ඇවිල්ලා පිළි එකතු වෙලා එක වැලියු එකක් විදිහට තමයි ස්ටෝර් වෙන්නේ. එතකොට මේ විදිහට ස්ටෝර් වුණාට ඒක නැවත සැරයක් රෙන්ඩරින් එන්ජින් එක හරහා පේන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට දැන් මෙතන ඇත්තටම මේ කීන් සීක්වන්ස් එක විජේසේකර ක්‍රමයේදී මේ විදිහට වෙනවා වගේම ඇත්තටම හෙලකුරු අපි ෆොනටික් ක්‍රමයේදී මේක වෙනත් ආකාරයක් වෙන්න පුළුවන්. එතකොට ඒක ඇත්තටම ඉන්පුට් මෙතඩ් එක අනුව වෙනස් වෙනවා කොහොමද මේ කීන් සීක්වන්ස් එක යන්නේ කියලා. එතකොට දැන් අපි දන්නවා කෝ එක හෙලකුරු ෆොනටික් ලේඅවුට් එකෙන් ටයිප් කරොත් එහෙම K අකුර O අකුර සහ තවත් O අකුරක් විදිහට තමයි මේ කෝ එක වැදෙන්නේ. එතකොට මේ කීන් සීක්වන්ස් එක වෙනස් වුණාට යුනිකෝඩ් වලදී මේ දෙක හැමතිස්සෙම එකම විදිහට තමයි ස්ටෝර් වීම සහ රෙන්ඩර් වීම සිදු වෙන්නේ. ඒතර මම කිව්වා මේ ඩිජිටල් සිංහලයේ පැවැත්මට මේ කණු තුනම අවශ්‍යයි කියලා. එකක් තමයි සම්මතය, අනිත් එක තමයි තාක්ෂණය. ඒතර මේ තාක්ෂණය ඇත්තටම අවශ්‍ය වෙන්නේ දැන් අපි මෙච්චර වෙලා කතා කරේ සම්මතය ගැන. තාක්ෂණය ඇත්තටම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේ කරන්න. ඒතර මෙන්න මේකට අපි භාවිතා කරනවා මේ කීන් සීක්වන්ස් එක ස්ටෝර්ඩ් සීක්වන්ස් එක බවට පත් කරන්න අපි භාවිතා කරනවා input tools. එමන් නැත්නම් input method editor කියලා අපි හඳුන්වනවා. ඒතර මේ input tools භාවිතා කරනවා මෙන්න මේ දෙයට. ඊළඟට ස්ටෝර් වෙලා තියෙන එක රෙන්ඩර් කරලා පෙන්වන්න. ස්ටෝර් වෙලා තියෙන එක හරි ආකාරයට පෙන්වන්න අපි භාවිතා කරනවා රෙන්ඩරින් එන්ජින්. ඒතකොට ඇත්තටම මෙන්න මේ දෙක තමයි මෙතනදී තාක්ෂණික පැත්තෙන් ඒ කියන්නේ ප්‍රෝග්‍රැමැටිකලි වෙන දේවල් විදිහට මෙතන ඩිජිටල් සිංහල භාවිතයේදී වෙන්නේ. එතකොට අපි දැන් කතා කරොත් එහෙම අන්න ඒක ගැන. ඒ කියන්නේ අර මම කිව්ව දේවල් තුනේ දෙවනි දේ ගැන තාක්ෂණය ගැන කතා කරොත් එහෙම මෙන්න මේ ආකාරයට තමයි සාමාන්‍යයෙන් ඕනම පද්ධතියක ඕනෑම සිස්ටම් එකක මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒකට යුනිකෝඩ් භාවිතා කරන්න නම් අපිට දේවල් කීපයක් එතනදී අවශ්‍ය වෙනවා. යුනිකෝඩ් ෆොන්ට්ස් අවශ්‍ය වෙනවා, රූල්ස් තියෙන. ඒ වගේම ෆොන්ට් එකක් එතකොට භාවිතා වෙන්නේ මෙන්න මෙතන ෆොන්ට් එක සහ ෆොන්ට් රූල්ස්. එතකොට අපි කීන් කරන්නේ හැමතිස්සෙම කීබෝඩ් ලේඅවුට් එකත් එක්ක මේක එක ලේඅවුට්ස් ඕනෑම ලේඅවුට් එකක් වෙන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් මේ කීබෝඩ් ලේඅවුට් එක විජේසේකර නම් අපි මෙන්න මේ විදිහට තමයි යන්න කීන් කරන්නේ. හැබැයි මේක පරිවර්තනය කරනවා මේ කීබෝඩ් ඩ්‍රයිවර් කියන එකෙන් මෙන්න මේ ආකාරයට ස්ටෝර් වෙන ආකාරයට. මේ ස්ටෝර් වෙන ආකාරය රෙන්ඩරින් එන්ජින් කියන දෙයින් තමයි ඒක නිසි ආකාරයට වෙනස් වෙලා හරි විදිහට මේ විදිහට පෙන්වීම සිද්ධ කරන්නේ. මේ ගොඩක් වෙලාවට මේ රෙන්ඩරින් එන්ජින්ස් එන්නේ ඇත්තටම OS එකත් එක්ක ඔපරේටිං සිස්ටම් එකත් එක්ක. සමහර අවස්ථාවලදී Adobe වගේ software වලදී ඔවුන්ගේම රෙන්ඩරින් එන්ජින් එකක් මෙතනදී භාවිතා වෙනවා. එතකොට OS එකේ මොන විදිහට රෙන්ඩර් වුණත් ඒක අදාළ නැහැ එතනදී. Adobe ලාගේ රෙන්ඩරින් එන්ජින් එකකින් තමයි ඒගොල්ලෝ රෙන්ඩර් කිරීම සිද්ධ කරන්නේ. ඒකට අන්න ඔය වගේ තමයි වෙන්නේ. එතකොට මේකට අදාළ ෆොන්ට් රූල්ස් තියෙන්න පුළුවන්. ෆොන්ට් රූල්ස් එක ආකාරයෙන් තියෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයට තමයි තාක්ෂණිකව යුනිකෝඩ් ෆොන්ට් එකක් ටයිප් කිරීමේ සිට ඒක යම් කිසි පද්ධතියක ෆෝන් එකක හෝ කම්පියුටර් එකක හෝ මේක ස්ටෝර් වීමේ සිට ඊළඟට මේක පේන තැන දක්වා තාක්ෂණිකව වැඩේ සිද්ධ වෙන්නේ ඊටාම සරලව. ඒතර හෙලකුරු ඇත්තටම මෙතනට එන්නේ අපේ දායකත්වයේ ගත්තොත් එහෙම අපි ඉෂ්ට කරන්නේ මෙන්න මේ කියන කාර්යභාරයන් දෙක. කීබෝඩ් ලේඅවුට් එකේ කාර්යභාරය සහ කීබෝඩ් ඩ්‍රයිව් එකේ කාර්යභාරය තමයි හෙලකුරු වලින් සිද්ධ වෙන්නේ. සමහර අය ඇත්තටම අදටත් ඇත්තටම වැරදියට වටහා ගන්නත් අය ඉන්නවා හෙලකුරු කියන්නේ ෆොන්ට් එකක් කියලා. නැහැ, හෙලකුරු කියන්නේ ෆොන්ට් එකක් නෙමෙයි. හෙලකුරු කියන්නේ ඉන්පුට් ටූල් එකක්. ඒතර මේ ඉන්පුට් ටූල් එකෙන් මෙන්න මේ දෙක තමයි ඇත්තටම හෙලකුරු හරහා වෙන්නේ. එතකොට තාක්ෂණයේ මේ සිංහල ඩිජිටල් සිංහල වල තාක්ෂණීය පැත්තෙන් කොහොමද හෙලකුරු දායක වුණේ කියන එක ගත්තොත් එහෙම මෙතනදී ඇත්තටම අපි දැකපු ප්‍රශ්න තමයි අර යුගයෙන් පස්සේ අපි ඇත්තටම මේ ක්ෂේත්‍රයට එනකොට අර යුගයේ පහුවෙලා තිබ්බේ සිංහල යුනිකෝඩ් සම්මතය බිහි වෙලා තිබ්බේ අර බාරදූර ගමන ඔස්සේ. එතකොට එතනින් පස්සේ ඇත්තටම අපිට විසඳන්න තිබ්බ ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ වෙනකොට මේ සිංහල කියන දේ සිංහල ෆොන්ට්ස් එහෙම නැත්නම් ඩිජිටල් මාධ්‍ය තුල සිංහල ගොඩක් ව්‍යාපාර අංශවලට භාවිතා වුණාට ව්‍යාපාර අංශ කියලා අදහස් කරන්නේ අපි හිතමු
අපි සිංහල කියවන්න මිනිස්සු භාවිතා කරාට සිංහල නරඹන්න භාවිතා කරාට උදාහරණයක් විදියට මුද්‍රිත මාධ්‍ය ආයතනවල පත්තර වෙන්න පුළුවන් පොත්පත් වෙන්න පුළුවන් මුද්‍රිත මාධ්‍ය ආයතනවල මේ දේවල් භාවිතා වුණා සහ රූපවාහිනී වගේ මාධ්‍ය ආයතනවල මේ දේවල් භාවිතා වුණා. එතකොට ඔන්න ඔවුන් මේක භාවිතා කරා ඇරෙන්න සාමාන්‍ය මිනිස්සුන්ට එදිනෙදා මේ ඔබ මම වගේ සාමාන්‍ය මිනිස්සුන්ට සිංහලෙන් ටයිප් කිරීම කියන එක possible දෙයක් උනේ නැහැ. මේක කරන්න පුළුවන් දෙයක් උනේ නැහැ. එතකොට ඒකට මූලිකම හේතුව විදිහට අත්‍තරම අපි අඳුරගත්තේ එකක් තමයි මේ විජේසේකර layout එක. ඒක ඇත්තටම ඉතාමත් වේගෙන් ටයිප් කරන්න පුළුවන් සිංහල layout එක කිව්වොත් නිවැරදි. මම තුරු වෙලා ඉන්නේ විජේසේකර layout එකට. හැබැයි විජේසේකර layout එක අලුතෙන් සිංහලෙන් ටයිප් කරන එක්කෙනෙක්ට පුරුදු වෙන්න ටිකක් අමාරුයි. ටිකක් වෙලා යනවා. ඒතර මෙන්න මේක අපි අඳුරගත්තමලදී අනිත් එක තමයි මේ වෙනකොට ඇත්තටම මේ ජංගම දුරකථන මොබයිල් ෆෝන්ස් වලට සිංහල මේ මොබයිල් ෆෝන්ස් තමයි මිනිස්සුන්ගේ මේ අපේ එදිනෙදා අපි දකින මිනිස්සුන්ගේ ඩිවයිස් එක බවට පත් උනේ ජංගම ඒ කියන්නේ ඩිජිටල් ඩිවයිස් එක බවට පත් උනේ. එතකොට මේ ෆෝන් එකෙන් සිංහල ටයිප් කිරීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ දෙක තමයි ඇත්තටම අපි අඳුරගත්ත දේවල්. මේ දෙක තමයි අපි හෙලකුරු හඳුන්වා දීම තුලින් අපි විසඳන්න අපිට පුළුවන්කම ලැබුණේ. එතකොට විජේසේකර ක්‍රමය මතක තියා ගැනීමේ අපහසුව එකක්. එතකොට මෙන්න මේක නිසා ඒ වෙනකොට තිබ්බ තත්ත්වය තමයි ගොඩක් අය අතර මේ වෙනකොට භාවිතා කරන්න පුරුදු වුණා සිංහල යුනිකෝඩ් වලින් මේ විජේසේකර ක්‍රමයෙන් ටයිප් කරන එක අමාරු එහෙම නැත්නම් ඒක අපහසු අය ඒකට විකල්පයේ විදියට භාවිතා කරේ ඉංග්‍රීසි වලින්ම සිංහල ටයිප් කරන ක්‍රමවේදය. අපි සිංග්ලිෂ් ක්‍රමවේදය කියලා ඒ දවස්වල අදින්නවා. ඒතර මෙන්න මේක තමයි ඇත්තටම අපි උනත් SMS යවනකොට උනත් ඉස්සර ඇත්තටම භාවිතා කරේ. සිංහලෙන් SMS එකක් යවන්න නම් සිංහලෙන් Facebook එකේ කමෙන්ට් එකක් දාන්න නම් අපි මේ ක්‍රමය තමයි මිනිස්සු භාවිතා කරන්න පුරුදු වෙලා හිටියේ මේකට ඔල්ටර්නේටිව් එකක් විදිහට. හැබැයි එතනදී අර non unicode fonts වල ප්‍රශ්න ටිකම ඇත්තටම එතනදිත් මතුවෙනවා. ඊටත් වඩා ප්‍රශ්න මතුවෙනවා. මොකද එකක් තමයි ඒක කියවන්නත් බෑ. කියවන්න හරි අපහසුයි. අනිත් එක තමයි ඒක searchable නැහැ. අපිට තාක්ෂණිකව ගත්තොත් එහෙම ඒක සර්ච් කරන්න භාවිතා කරන්න බෑ. සිංහලෙන් සර්ච් කරන්න. අනිත් එක ඒකට කිසිම කන්වෙන්ෂන් එකක් නැහැ. කෙනෙක්ට එක වචනයක් එක විදිහකට ලියන්න පුළුවන්, තව කෙනෙක්ට තව විදිහකට ලියන්න පුළුවන්. ඒක කිසිම කන්වෙන්ෂන් එකක් නැහැ. එතකොට මෙන්න මේක තමයි මේ සමාජ මාධ්‍ය Facebook වගේ ඒවා ලංකාවට ඇවිල්ලා මේ ටික ටික මිනිස්සු මේවා වලට හුරු වෙනකොට මේවායේදී මේ සිංහලෙන් කියලා අදහස් ප්‍රකාශ කරන්න භාවිතා පුරුදු වෙලා හිටිය මිනිස්සු මෙන්න මේ ක්‍රමය. ඒතර ඔන්න ඕකට තමයි අත්‍තරම අපි විසඳුමක් විදිහට අඳුන්වලා දෙන්නේ. එතකොට එතනදී අපි මුලින්ම අත්‍තරම මේ සිංහල ඩිජිටල් සිංහල මොබයිල් එකට ගේනකොට මොබයිල් ෆෝන් එකට ගේනකොට අපිට එතනදී අවශ්‍ය වුණේ ඇත්තටම මේ සම්මතය එමන් නැත්තම් මේ දැනටමත් හැදිලා තියෙන සම්මතය ඉස්සරහට ගෙනියනවටත් වඩා මේ මිනිස්සුන්ට පුළුවන් තරම් භාවිතා කරන්න පහසු ආකාරය මිනිස්සුන්ට මේක කිසිම වෙන ට්‍රේනින් එකක් හෝ වෙන පුහුණුවක් නැතිව ඕනම කෙනෙක්ට Tamanට මේ හුරු වෙලා Tamanටම පහසුවෙන් කරන්න පුළුවන් ආකාරයට මේක ජනගත කරන එක තමයි අතරම අපිට අවශ්‍ය වුනේ. එතකොට එතනදී අපි භාවිතා කරපු ක්‍රමවේදය තමයි මිනිස්සු ඒ වෙනකොටත් ඇත්තටම හුරු වෙලා හිටියා මේ අර සිංග්ලිෂ් ක්‍රමය තුනේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා සිංහල ලියන ක්‍රමයට මිනිස්සු ඒ වෙනකොටත් හුරු වෙලා හිටියා. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් කියන්න. අන්න ඒ ක්‍රමයම අපි මෙතනට ගෙනාවා. ඒ ක්‍රමයටම හැබැයි සිංහල යුනිකෝඩ් වලින් ඉන්පුට් එක දෙන්න. ඒක තමයි අත්‍තරම අපි එතනදී මුලින්ම හෙලකුරු ගේනකොට භාවිතා කරපු ක්‍රමවේදය. ඒතර එතනදී අත්‍තරම ගොඩක් පහසුවෙන් අර පහසුකම කිව්වොත් එහෙම අර ආයතන වලට පමණක් සීමා වෙලා තිබුණ මේ සිංහල ටයිප් කිරිල්ල. ඉස්සර අපි උනත් අපේ ඉස්කෝලේ යන කාලේදී මීට අවුරුදු 10කට 15කට කලින් සිංහලෙන් මොන හරි print කරගන්න අපිට අවශ්‍යයි නම් අපි ගොඩක් වෙලාවට එක්ක communication එකකට එක්කෝ ඒ වගේ තැනකට ගිහිල්ලා මුද්‍රණායතනයකට ගිහිල්ලා තමයි අපි ටයිප් කරගන්නේ. මොකද අපිට අපේ අතින් අපිටම අපේ භාෂාව ටයිප් කරන්න පුළුවන් විදිහක් තිබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි ඇත්තටම අපිට මුලින්ම හෙලකුරු වලින් විඳින්න අවශ්‍ය වෙලා තිබ්බ දේ. ඒතර එතනදී මේ ෆොනටික් ලේඅවුට් එක ෆොනටික් ක්‍රමවේදයක් ශබ්දානුකූල ක්‍රමවේදයක් අපි අඳුන්වලා දෙනවා. මේක
තාම පහසුවෙන් වෙනත් මේ කියන්නේ ට්‍රේන් වෙන්න පුහුණු වෙන්න කිසිම දෙයක් අවශ්‍ය නැතුව Tamanටම තමන් දැනටමත් පුරුදු වෙලා ඉන්න ක්‍රමයටම හැබැයි සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පහසුකම ලබා දෙන්න. ඒකට මෙන්න මේක ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ විදිහට ඊටාම සරල විදිහක් හඳුන්වලා දෙන්න. මේක ඇත්තටම බ්‍රේක් ත්‍රූ එකක් කිව්වොත් නිවැරදි. අද වෙනකොට අරවට සීමා වෙලා තිබුණු සිංහල ටයිප් කිරීම. ඒ කියන්නේ කමියුනිකේෂන්ස් වලට, බුක් ෂොප්ස් වලට, printing ඒවට, desktop publishing ඒවට සහ මීඩියා කම්පනීස් මාධ්‍ය ආයතන වලට සීමා වෙලා තිබුණු මේ සිංහලෙන් ටයිප් කරන එක සාමාන්‍ය මිනිස්සු අතරට එදිනෙදා වැඩ කටයුතු වලදී භාවිතා කරන්න පුළුවන් විදිහට සාමාන්‍ය මිනිස්සුන්ට සිංහල ටයිප් කිරීමට හැකියාව ලබා දෙන්න මෙන්න මේ ක්‍රමයට පුළුවන්කම ලැබුණා. ඒතර මෙතනදී ඇත්තටම අපි මොබයිල් ෆස්ට් ලේඅවුට් එකක් තමයි ඇත්තටම අපේ ફોකස් එක උනේ. අපි අවධානය යොමු කරේ මොබයිල් එකෙන් විශේෂයෙන්ම එක අතකින් ටයිප් කරන්න පුළුවන්කම ලබා දෙන්න. ඒතකොට ඒක තමයි ඇත්තටම මේ ගොඩක්ම අපි යොදාගත්තේ. උදාහරණයක් විදිහට දැන් මේ වෙනකොට තිබ්බ ෆොනටික් ලේඅවුට්ස් සමහර ඒවා තිබ්බා. උදාහරණයක් විදිහට UCSC Unicode Converter කියලා වෙබ්සයිට් එකක් තිබ්බා. ගොඩක් අය ඒ දවස්වල ෆොනටික් වැඩකදී ඒ කියන්නේ ෆොනටිකලි ශබ්දානුකූලව සිංහලෙන් යමක් ටයිප් කරගෙන භාවිතා කරේ ඒ ක්‍රමවේදය. හැබැයි එතන තිබ්බ ක්‍රමවේදය අපිට තේරිච්ච දෙයක් තමයි ඒක මොබයිල් එකට එහෙම නැත්නම් one hand operation එකට එක අතකින් භාවිතා කරන්න සුදුසු ක්‍රමවේදයක් නෙමෙයි කියන එක. එතකොට අන්න ඒක අපි මෙතනදී අපි අලුත් විදිහක් ගෙනාවා. විශේෂයෙන්ම මේ තේරුම් ඒ කියන්නේ මතක තියාගන්න ලේසි වෙන්න. දෙවෙනි එක තමයි පිලි විශේෂයෙන්ම පිලි භාවිතා කරනකොට අපේ තියෙනවා සාමාන්‍ය පිල්ල සහ දීර්ඝ පිල්ල ගොඩක් පිළිවෙල. ඒතර අන්න ඒ වගේ ඒවා ශබ්ද වෙන ආකාරයටම එකම කී එකකින් දීර්ඝ පිල්ලත් යතුරු කරන්න පුළුවන් වෙන්න. උදාහරණයක් විදිහට කියන්න ගත්තොත් KI කියන්න ගත්තොත් I එකම තමයි නැවත සැරයක් ඔබන්න තියෙන්නේ. එතකොට ඒක මතක තියා ගැනීම ඊටම පහසුයි සාමාන්‍ය මිනිස්සුන්ට. අර අමතර වෙහසක් දරන්න අවශ්‍ය නැහැ. එතනදී මතක තියාගන්න. එතකොට අනිත් එක තමයි ඒක කන්සිස්ටන්ට් ෆෝමැට් එකක්. එතකොට එතනදී අකුර මොකක් වුණත් ඒ කියන්නේ ව්‍යංජනාක්ෂරය මොකක් වුණත් Tamanට යම්කිසි අකුරක් ටයිප් කරනකොට මතක තියාගන්න අවශ්‍ය වෙන කිසිම දෙයක් නැහැ. ශබ්ද වෙන ආකාරයට කලින් තුරු වෙලා හිටපු අර ශබ්දානුකූල ක්‍රමයටම තමයි එතකොට ඔවුන්ට යතුරු කරන්න අවශ්‍ය වුණේ. ඊළඟට ඇත්තටම මේ දැන් ෆොනටික් ක්‍රමයෙන් අපිට ගොඩක් අර මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නය අර හුරුකම කියන ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් වුණා ෆොනටික් ලේඅවුට් එක හරහා ශබ්දානුකූල ලේඅවුට් එක හරහා. ඒතකොට මිනිස්සු බහුලව භාවිතා කරන්න පටන් ගත්තා මේ තමන්ම ෆෝන් එක හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍යයන්ගේ සහ අනිකුත් තැන්වල දේවල් කරන්න. විශේෂයෙන්ම බ්ලොග්ස් තිබ්බා ඒ කාලේ. සිංහල බ්ලොග්ස් ලියන්න පටන් ගත්ත කට්ටිය ඒවටත් භාවිතා කරා. ඊළඟට ඇත්තටම අපිට ඊළඟට කරපු දේ තමයි දැන් මේක ගොඩක් අයට මේක ලේසි වුණාට ගොඩක් බිගිනර්ස්ලාට අලුතෙන් පටන් ගන්න අලුතෙන් සිංහලෙන් ටයිප් කරන්න පටන් ගන්න කට්ටියට මේක පහසු වුණාට ඒ වෙනකොටත් ඇත්තටම එක පිරිසක් හිටියා මේ විජේසේකර ලේඅවුට් එකට හුරු වෙලා හිටපු පිරිස. එතකොට මේ විජේසේකර ලේඅවුට් එක හුරු පිරිසට ඇත්තටම ඒක පිළිගන්න අවශ්‍යයි. ෆොනටික් ක්‍රමයට වඩා ඊටාම වේගෙන් ටයිප් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔවුන්ටත් අපිට මේ විජේසේකර සැකස්ම අපිට මේ මොබයිල් ෆෝන් එකට ස්මාර්ට් ෆෝන් එකට හරියන විදිහට මේක ස්මාර්ට් කරන්න අවශ්‍ය වුණා. එතනදී අපි ඇත්තටම මේක විජේසේකර ලේඅවුට් එකේ මුල් ආකෘතිය හැකිතාක් සුරකිමින් අපි එතනදී අපි ඒක ස්මාර්ට් විජේසේකර ලේඅවුට් කියලා අපි අලුතෙන් හඳුන්වලා දෙනවා. ඒකේ පුංචි වෙනස්කම් කීපයක් කරලා. ඒතර ඒ කරපු වෙනස්කම් කීපය තමයි මෙතන තියෙන්නේ. දන්නවා ඇත්තටම ඔබ දන්නවා ඇති සාමාන්‍ය විජේසේකර ලේඅවුට් එකේ ඇත්තටම රෝස් 4ක් තියෙනවා. නම්බර එකක් භාවිතා වෙනවා මෙන්න මේ අකුරු වලට. විශේෂයෙන්ම රකාරාංශය සහ රේපය ටයිප් කරන්න 4 වෙනි රෝ එකක් භාවිතා වෙනවා. ඒකට අපිට මොබයිල් කීබෝඩ් එකකදී ජංගම දුරකථනයට විජේසේකර ලේඅවුට් එක ගේනකොට අපිට අවශ්‍ය වුණා මේක රෝස් 3කට ලිමිට් කරන්න. මොකද සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කීබෝඩ් එකත් මොබයිල් ෆෝන්ස් වල රෝස් 3යි තියෙන්නේ. ඒකට අපිට මේක රෝස් 3කට ලිමිට් කරන්න අවශ්‍ය වුණා. ඒකට අපි අන්න ඒක වෙනුවෙන් මෙන්න මේ රකාරාංශය අපි ගෙනාවා ඊට පල්ලෙහා රෝ එකේ 3 වෙනි රෝ එකේ ලොං ටැප් එක විදිහට. මෙතනදී අතරම අපි ස්මාර්ට් ෆෝන් එකට අපිට වැඩිපුර ලැබිච්ච දෙයක් තමයි මේ ලොං ටැප් කිරීමේ පහසුකම අපිට
කම්පියුටර් එකේ ගත්තොත් පරිගණකයේ ගත්තොත් අපිට long tap කියලා දෙයක් නැහැ. හැබැයි මෙතනදී අපි මේ ෆෝන් එකේ තියෙන long tap පහසුකම භාවිතා කරලා තමයි අර ප්‍රශ්න ටික ගොඩක් දුරට විසඳගත්තේ. ඒත් ඊළඟට අත්‍තරම මේ අපිට columns ගානත් ඒ කියන්නේ මේ බටන් මේ පැත්තට තිරස්ව තියෙන buttons ගානත් අපිට limit කරන්න අවශ්‍ය වුණා 10කට. මොකද 10කට වැඩි වුණොත් එහෙම අතට ගොඩක් අපහසුයි. ඒ කියන්නේ බටන් එකක් ඊට ගොඩක් කුඩා වෙනවා. 11ක් කරොත් එහෙම අනිත් එක අනිත් රෝස් එක ගැලපෙන්නේ නැහැ. එක රෝ එකක විතරයි අපිට එහෙම වුණොත් 11ක් පාවිච්චි කරන්න වෙන්නේ. ඒ නිසා මෙන්න මේ අකුරු දෙක ඤ අකුරු දෙක මේ අකුරු දෙකත් අපි මොකද මේ දෙක බහුලවම භාවිතා වෙන අකුරු දෙකක් නෙමෙයි. ඉඳලා හිටලා භාවිතා වෙන අකුරු දෙකක්. ඉතින් ඒ නිසා ඒ දෙකටත් අපි පාවිච්චි කරනවා මේ long tap ක්‍රමවේදය. එතකොට ඒ දෙකදිත් අපි වඩාත් සැලකිලිමත් වෙන්නේ මිනිස්සුන්ට මතක තියාගන්න පහසු ආකාරයට ඒ දෙක ස්ථානගත කරන්න. එතකොට මෙතනදී අපි හයන්නේ long tap එකට ස්ථානගත කරනවා අර ඥාන කතා වගේ ලියනකොට එන ඥායන්න. ප්‍රොෆෙසර් නන්ද සර් සඳහන් කරා මේක ඇත්තටම විවාදිතයි. සමහර අය කියනවා මේක සිංහල භාෂාවේ නෙමෙයි කියලා, සමහර අය කියනවා මේක තියෙන්න ඕන කියලා. කොහොම නමුත් අපි මේක මතක තබා ගැනීමේ පහසුවට අපි මොකද ඒක පටන් ගන්න හයන්නක වගේ හැඩරුවකින්. එතකොට හයන්නේ long tap එකට ඒක ප්ලේස් කරනවා. ඊළඟට ඤ එක ඥාව් කියනකොට ලියවෙන ඤ එක ඒක පටන් ගන්නම තියෙන්නේ කායන්නක හැඩරුවකින් පටන් ගන්නම තියෙන නිසා ඒක මතක තබා ගැනීමේ පහසුවට අපි ඒක කයන්නේ long tap එකට ප්ලේස් කරනවා. ඒතර මේ ප්‍රශ්නේ විසඳගන්නේ අන්න ඒ විදිහට. ඊට පස්සේ අපිට එනවා මේ අපිට මේ dot එක full stop එක එහෙම නැත්නම් නැවතීමේ ලකුණ සහ කුණ්ඩාලියේ ලකුණ. මේ ලකුණු ටික කොහෙද ප්ලේස් කරන්න කියන එක. ඒතර එතනදිත් අපිට අර 11කට යන්න බෑ buttons. එතනදී අපි ඒක ගේනවා සාමාන්‍යයෙන් ඒක තියෙන තැනට. සාමාන්‍යයෙන් normal English keyboard එකකත් full stop එක තියෙන තැනට. කුණ්ඩාලිය අපි full stop එකේ long tap එකට නොදී ඒක අපි කමා එකේ long tap එකට මෙතනට ගන්නවා. මොකද හේතුව මොබයිල් එකේ ටයිප් කරනකොට ගොඩක් වෙලාවට අර තිත් ගොඩක් තියන්න අවශ්‍ය වෙනකොට ඩොට් එක ඔබාගෙන ඉන්න ඒ කියන්නේ ඩොට් එකේ long tap එක භාවිතා වෙනවා තිත් කීපයක් එකපාර තියන්න. ඒකට අන්න ඒකට පහසුකම තියලා ඒක අවහිර කරන්නේ නැතුව ඩොට් එකේ long tap එක ඒ පහසුකමට තියලා අපි කුණ්ඩාලියේ ලකුණ ගන්නවා කමා එකේ මොකද ඒකත් සිම්බල් එකක් නිසා සංකේතයක් නිසා ඒ කමා එකේ long tap එකට. ඊළඟට අතරම අනිත් ප්‍රශ්නේ තමයි මේ ස්ටෑන්ඩඩ් විජේසේකර ලේඅවුට් එකේ සම්මත විජේසේකර ලේඅවුට් එකේ අපිට තියෙනවා මේ සංඥක අකුරු alt key එකත් එක්ක ටයිප් කරන්න අකුරු කීපයක්. සංඥක අකුරු කීපයක්. එතකොට මෙතනදී අපි මොබයිල් කීබෝඩ් එකක මොබයිල් ෆෝන් එකක මේ alt key එකක් භාවිතා වෙන්නේ නැති නිසා මෙතනදී අපි ඒකටත් භාවිතා කරනවා long tap එක. එතකොට එතනදී අත්‍තරම ඉතාමත් මතක තබාගෙන පහසු වෙනවා අත්‍තරම මේ alt එකටත් වැඩිය. මොකද සාමාන්‍ය අකුරේ සාමාන්‍ය ව්‍යංජනාක්ෂරේ සංඥක අකුර ඒ ව්‍යංජනාක්ෂරේම long tap එකට තමයි දීර්ඝ එබීමට තමයි අපි ස්ථානගත කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අත්‍තරම මෙන්න මේ ස්ටෑන්ඩඩ් විජේසේකර ලේඅවුට් එකකින්ම ඩෙරිවේෂන් එකක් විදිහට ඒකෙන් ව්‍යුත්පන්නයක් විදිහට අපි ස්මාර්ට් විජේසේකර ලේඅවුට් එක මොබයිල් එකට අඳුන්වලා දෙන්නේ හෙලකුරු හරහා. ඊළඟට ඇත්තරම මේ ෆොනටික් ක්‍රමවේදය ඊළඟට විජේසේකර ස්මාර්ට් විජේසේකර ක්‍රමවේදයට පස්සේ ඇත්තරම හෙලකුරු හරහා මිනිස්සු ගොඩක්ම සිංහල ටයිප් කරන්න පෙළඹෙන්නේ මෙන්න මේ පහසුකමත් එක්ක වොයිස් ටයිපින් පහසුකම එක්ක. ඒතර මෙතනදී ඇත්තරම අපි භාවිතා කරන්නේ Google speech to text APIs තමයි භාවිතා වෙන්නේ හෙලකුරු ඇතුලෙන් මේ පහසුකම ලබා දෙන්න. එතනදී මේ ස්පීච් Google ලට ස්පීච් ටු ටෙක්ස්ට් පහසුකම සිංහල භාෂාවට හදන්න අපිට ඇත්තටම පුළුවන් දායක වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මීට අවුරුදු කිහිපයකට කලින් Google NLP ටීම් එක මේ කටයුතු කරලා ඒකට අවශ්‍ය data set එක train කරගන්න ඇත්තටම අපේ ලංකාවේ ආයතනයේ විදිහට අපිට දායක වෙන්න පුළුවන්කම ලැබුණා. මේ data set එක මොකද ඒක statistical model එකක යන එකක්. ඒක මිනිස්සු පාවිච්චි කරන එක වැඩි වෙන්න තමයි ඒක නිරර්ධතාවය වැඩි වෙන්නේ සහ වැඩි දියුණු වෙන්නේ. එතකොට ඒක අද වෙනකොට ගොඩක් අය වැළඳගෙන තියෙනවා. ඊටාම ලේසියෙන් වෙලාවක් යන්නේ නැතුව ටයිප් කරන්න පුළුවන් ක්‍රමවේදයක් විදිහට.
එතකොට එතනින් එහාට මේ වෙනකොට ඇත්තටම අපි කරන පර්යේෂණාත්මක කටයුතු ගත්තොත් එහෙම අපි අද වෙනකොට දකින්න ප්‍රශ්නයක් තමයි මේ සිංහල භාවිතාව වැඩිවීමත් එක්ක මිනිස්සු සිංහල භාෂාවේ තියෙන රීති ගැන කිසිම සැලකිල්ලක් නැති තත්ත්වයක් ටික ටික පත්වෙමින් තියෙනවා විශේෂයෙන්ම අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න අපි සිංහල ඔටෝ කරෙක්ෂන් ඔටෝ කරෙක්ෂන් පහසුකමක් අපි මේ වෙනකොට අත්හදා බලමින් ඉන්නවා. මේක ඇත්තටම දැනටත් හෙලකුරු කීබෝඩ් එකේ සෙටින්ග්ස් වලට ගියොත් එහෙම මෙන්න මේ වගේ සෙටින් එකක් බලා ගන්න පුළුවන්. auto correct spellings කියලා මේක අපි default තාම disable කරලා තියෙන්නේ මොකද තාම පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් මේක enable කරගෙන උත්සාහ කරලා බලන්න. එතකොට මෙතනදී අපි මේ අක්ෂර වින්‍යාසය ගොඩක් වෙලාවට මොබයිල් එකෙන් ටයිප් කරනකොට අර shift එක ඔබලා ටයිප් කරන ඒවා හැම සාමාන්‍ය මිනිස්සු ටයිප් කරන්නේ නැහැ. ඉතින් මේකට පිළියමක් විදිහට තමයි අතරම අපි මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී වෙන්නේ වැරදි අක්ෂර වින්‍යාසයෙන් හරි වචනයක් ටයිප් කරලා ස්පේස් එක ඉබුවට පස්සේ ඒක ඔටෝ කරෙක්ට් වෙනවා නිවැරදි සිංහල අක්ෂර වින්‍යාසයට. එතකොට මේකත් අපි හිතනවා ඇත්තටම මේ භාෂාවේ රීති මාලාව රැක ගන්න. එහෙම නැත්නම් භාෂාවක් කිව්වට පස්සේ ඒකේ අකුරු විතරක් නෙමෙයි අපි ඉස්සරහට අරගෙන යන්න ඕන, රැක ගන්න ඕන. ඒ භාෂාවේ තියෙන ගුණාංග ඒ විදිහටම අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අපි තව ටික දවසකින් තව අවුරුදු කීපයකින් හැමෝම ඇත්තටම ළමයා කියන එක මේ විදිහට ලියයි, ගඟ කියන එක මේ විදිහට ලියයි. මේවා ටික ටික මිනිසුන්ට අමතක වෙනවා භාවිතය අඩුවීමත් එක්ක. අද වෙනකොට ඇත්තටම මිනිස්සු ගොඩාක් දුරට කොලේකින් පැන්සලකින් ඉස්කෝලෙන් එළියට ආවට පස්සේ පාසලෙන් ඉවත් වුණාට පස්සේ ඇත්තටම කොලේකින් පෑනකින් සිංහල ලියවෙන්නෙම නැති තරම්. ඉතින් ඒක සම්පූර්ණයෙන් රිප්ලේස් කරලා තිනවා අද වෙනකොට මේ කීබෝඩ්ස් විශේෂයෙන්ම හෙලකුරු ෆෝන් ජංගම දුරකථන වලට විතරක් නෙමෙයි පරිගණකයේ සහ අනිත් ඒවාටත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ තත්වයකට යනකොට භාෂාව ඒ තත්වයකට විකාශනය වෙනකොට විකසනය වෙනකොට ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය භාවිතා කරලා තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ භාෂාවේ තියෙන රීති ටික රැක ගන්න. ඒතර මේ වෙනකොට වෙන පරීක්ෂණ කටයුතු වෙන්නේ ඒක සම්බන්ධයෙන්. ඉතින් මේ ඔක්කොම දේවල් වලින් ඇත්තටම අපිට කරන්න පුළුවන් වෙච්ච කාර්යභාරය තමයි අර ප්‍රොෆෙසර් නන්දසාරගෙන් යුගයෙන් පස්සේ ඔවුන්ගේ ප්‍රොෆෙසර් ජේ.බී. දිසානායක සහ ඒ විද්වතුන්ගෙන් පස්සේ ඔවුන් නවත්තපු තැන ඇත්තටම අපිට ලොකු ආරම්භයක් බවට පත් වුණා. ලොකු හයිය අඩිතාලමක් බවට පත් වුණා මේක මිනිස්සු අතරට ගෙන යන්න. මොකද ඒ සම්මතයන් හැදිලා තිබ්බට ඒවා ආයතන මගින් භාවිතා කරාට සාමාන්‍ය මිනිස්සු භාවිතා කිරීම ඇත්තරම මේ ආරම්භයට කලින් ගොඩක් දුරට අඩු තත්ත්වයක් තිබ්බේ. ඉතින් මේ ආරම්භයත් එක්ක මේක පහසු කිරීම ඉන්පුට් ටූල් එක මේකේ තාක්ෂණික ක්‍රමවේදය පහසු කිරීම තුළ අද වෙනකොට අපිට සම්පූර්ණයෙන් මේ දේ වෙනස් කරන්න පුළුවන්කම ලැබිලා තිනවා. සෝෂල් මීඩියා ගත්තත් අපි අවුරුදු 10කට කලින් දැකපු කන්ටෙන්ට් නෙමෙයි දැන් දකින්නේ හැමදේම අපේම අකුරු වලින් අපේම සිංහල අකුරු වලින් අපි මේ වෙනකොට දකින්නේ. ඉතින් නොඑක ආකාරයේ කට්ටිය අද වෙනකොට මේ ලොක්ඩවුන් සිටුේෂන් එකත් මේ වසංගත තත්ත්වයක් එක්ක ශිෂ්‍යයෝ ගුරුවරු මේ ඔන්ලයින් ක්‍රමවේද හරහා අධ්‍යාපනය ගනිද්දී ලබා ගන්නකොට ඉතාමත් බහුලව භාවිතා වෙනවා මේක. ඒ වෙනකොට ඇත්තටම මම මේ ළඟදී දැනගත්තා ඇත්තටම අපි ආස කරන ආදරය කරන මේ ටෙලිනාට්‍ය අද වෙනකොට ලියවෙන්නෙත් හෙලකුරු භාවිතයෙන් කියලා. මේක දැනගත්ත වෙලාවේ දාපු පෝස්ට් එකක් මේ තියෙන්නේ. ඒත් එකම අපිට ගොඩක් ප්‍රතිචාර එනවා මේ මිනිස්සු දැන් මේ වෙනකොට පොත් ලියන්න පුරුදු වෙලා තියෙනවා මේ පෑනෙන් කොලෙන් නැතුව කෙලින්ම හිතට එන දේ ෆෝන් එකෙන්ම ලියන්න මුද්‍රිත පොත් බර ගාණක් මේ වෙනකොට ලියවිලා තියෙනවා හෙලකුරු භාවිතා කරලා මේ අපි පහසු කරපු ක්‍රමවේදය භාවිතා කරලා. ඒක තමයි ඇත්තටම අපිට දෙන්න පුළුවන් වෙච්ච ලොකුම දායකත්වය ඩිජිටල් සිංහලයේ පැවැත්ම උදෙසා ඉදිරිය උදෙසා. ඉතින් අනාගතය ගැන කතා කරොත් එහෙම අනාගතය අපිට දකින්න පුළුවන් වෙයි නොයෙක් ආකාරයේ ක්‍රමවේද මේ තාක්ෂණයේ දිනුවත් එක්ක විශේෂයෙන්ම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැෂින් ලර්නින් වගේ තාක්ෂණයන් වල දිනුවත් එක්ක තව මේ යුසර් එක්ස්පීරියන්ස් එක පැත්තෙන් පරිශීලකයන්ට මේක මේ පරිශීලක අත්දැකීම පැත්තෙන් වඩාත් පහසු වඩාත් සුමට අත්දැකීමක් දෙන්න පුළුවන් විදිහට මේක ඉස්සරහට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ අතරම මගේ මතේ
key by key input කියන්නේ අපි සාමාන්‍යයෙන් දැනටත් භාවිතා කරන එක ෆොනටික් හෝ විජේසේකර ක්‍රමයෙන් මේක නැති වෙන්නේ නැහැ මේක හැමදාටම තියෙයි මොකද වෙන කිසි ක්‍රමයක් ආවට ඒ ක්‍රම වලින් වෙන වැරදි අපිට හදාගන්න වැරදි අඩුපාඩු හදාගන්න අපිට මේ ක්‍රමය හැමදාටම අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒක නැසෙන එකක් නැහැ. ඒක දිගටම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකම මේ වෙනකොට තව ග්ලිඩ් ඉන්පුට් කියන එක ප්‍රසිද්ධයි විශේෂයෙන්ම මොබයිල් ෆෝන්ස් වල. හැබැයි සිංහල භාෂාව ගත්තොත් එහෙම අපි ලොකු විශ්වාසයක් නැහැ සිංහල භාෂාවට ග්ලිඩ් ඉන්පුට් එක ගැලපෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් ලොකු පැහැදීමක් නැහැ. තුන්වෙනි එක ගත්තොත් එහෙම මේ හෑන්ඩ් රයිටින් ඉන්පුට් එහෙම නැත්නම් අත්තකුරු විදිහට ඉන්පුට් මේ වෙනකොටත් තියෙනවා. නොඑක් ටූල්ස් වලින් සිංහල වුණත් මේ වෙනකොට අත්තකුරු විදිහට ලියන්න පුළුවන්. හැබැයි ඒකත් අපි හිතන්නේ නැහැ ඉස්සරහට යයි කියලා අනාගතයට යයි කියලා. මොකද සිංහල භාෂාව ගත්තොත් අනිත් දැන් අපිටම ලැටින් කැරක්ටර්ස් වලට වැඩිය සිංහල භාෂාවක් ලියන්න යන වෙලාව සාපේක්ෂව වැඩි. දැන් අපි ලැටින් කැරක්ටර් එකක් නම් අපිට සාමාන්‍යයෙන් ලියන්න ගත වෙන වේගය අඩු නිසා අපිට ටයිප් කී එකක් ඔබලා ඒක ටයිප් කරන්න යනවට වැඩිය ඉක්මනට අපිට අතින් ලියන්න පුළුවන් වෙයි. ඒ නිසා ඇත්තටම හෑන්ඩ් රයිටින් කියන එක ලැටින් වගේ සහ සරල ඒ කියන්නේ සංකීර්ණ නොවන භාෂාවන් වලට සංකීර්ණ නොවන ස්ක්‍රිප්ට්ස් වලට හොඳ විද්‍යාවක් වුණාට මේ සිංහල අකුරක් ලියන්න සාමාන්‍යයෙන් ගත වෙන කාලයත් එක්ක හිතන්නේ නැහැ මේක ගොඩක් මිනිස්සු අතරට යයි කියලා මිනිස්සු භාවිතා කරන්න පෙළඹෙයි කියලා. හැබැයි ප්‍රෙඩික්ෂන් ඉන්පුට් ගත්තොත් ප්‍රෙඩික්ෂන් එක මේ අපි අද දකින්න ප්‍රෙඩික්ෂන් එක නෙමෙයි මේක තව ඉස්සරහට ගොඩක් දියුණු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යනකොට. මේකෙන් ඇත්තටම අපි මම කියන්නේ මේ දැනටම තියෙන ඔටෝ කරෙක්ෂන්ස් ගැන නෙමෙයි. හැබැයි එතනින් එහාට AI සහ ML ටෙක්නොලොජිස් භාවිතා කරලා ඉස්සරහට මේ ඉන්පුට් ඉස්සරහට යයි තාමලා අපිට යන්න පුළුවන් විදිහට. ඒක වොයිස් ඉන්පුට් එකත් දැනටත් හොඳ නිරවද්‍යතාවයක තියෙනවා. හැබැයි මේක ස්ටැටිස්ටිකල් දෙයක් නිසා මේක භාවිතා කරන්න මිනිස්සු භාවිතා කරන්න මේක නිවැරදි වෙනවා. එතනදී අත්තනම අපිට තියෙන සතුට තමයි අපිට මේ වොයිස් ටයිපින් එකේ සම්පූර්ණයෙන්ම තාක්ෂණය අපිට නිර්මාණය කරන්න බැරි වුණාට අපි මේ වොයිස් ටයිපින් එක Google සමාගමෙන් කරපු දේ අපි මිනිස්සු අතරට පහසුවෙන් ගෙනිච්ච නිසා අද වෙනකොට ගොඩක් මිනිස්සු වොයිස් ටයිපින් භාවිතා කරනවා. ඒතකොට භාවිතා කිරීම තුළ භාවිතා කරන්න ඉබේම වැඩි දියුණු වෙනවා. භාවිතා ඒ වැඩි දියුණු අපිට දායක වෙන්න ලැබිච්ච එක ගැන අතරම සතුටු වෙනවා. ඉතින් එහාට ගත්තොත් එහෙම මේ වෙනකොට නැති සහ ඉස්සරහට එන තියෙන ඉන්පුට්ස් ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා virtual input method ඉස්සරහට එයි කියලා. ඒ කියන්නේ කීබෝඩ් එකක් ෆිසිකලි හෝ මේ අපි ෆෝන් එක අල්ලන්නේ නැතුව අපිට අපේ ඇඟිලි වලින් ඉන්පුට් කරන්න පුළුවන් වෙයි කියලා අපේ ඇඟිලි වල මූවමන්ට් එක අනුව සහ එතනින් එහාට ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ලොකුම දේ තමයි cognitive input එක. අද වෙනකොට ඇත්තටම මේ cognitive devices ටික මාකට් එකට එනවා. ඉතින් මේවත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ලොකුම දේ තමයි අපි මේ අතවත් වෙහසක් නැතුව කටවත් වෙහසක් නැතුව අපි හිතපු ගමන් අපිට අපි හිතන දේ ලියවෙනවා නම් මම හිතන්නේ ඒක තමයි අල්ටිමේට් එක. ඒක තව අවුරුදු ගණනාවක් යයි එතනට එන්න. හැබැයි මෙන්න මේක තමයි අපිට ෆියුචර් එක පැත්තෙන් අනාගතයේ පැත්තෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතය වෙන්නේ. ඉතින් මේ දැන් කතා කරේ අත්‍තරම මේ තාක්ෂණය ගැන කලාව තුන්වෙනි එක තමයි කලාව. දැන් මේ වෙනකොට සම්මතයක් බිහි වෙලා තියෙනවා. මේ වෙනකොට තාක්ෂණය හැදිලා තියෙනවා. මිනිස්සු ඒක තාක්ෂණය භාවිතා කරනවා. මේ දිගටම මේක සිංහල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න සහ සිංහල ඩිජිටලයේ සිංහල භාෂාව ඉස්සරහට ගෙනියන්න. හැබැයි දැන් ඇත්තටම තියෙන තැන තමයි ඇත්තටම මම හිතන්නේ මෙතන කලාත්මක පැත්ත. මොකද අපි දකිනවා තාම යුනිකෝඩ් ෆොන්ට්ස් ගොඩක් අය භාවිතා කරන්නේ අතලොස්සයි. අතලොස්සයි කියන්නේ එකක් තමයි ඇත්තටම මොබයිල් ෆෝන් එකෙන් ගත්තොත් එහෙම ෆොන්ට්ස් මාරු කිරීමේ හැකියාවක් තාම නැහැ. ඒ කියන්නේ ඇප් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. තමන් භාවිතා කරන ටයිප් කරන්න භාවිතා කරන ඇප් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මොකද්ද එතනදී භාවිතා කරන ෆොන්ට් එක කියලා. ඒතකොට හෙලකුරු පැත්තෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ ඇත්තටම මේ ෆොන්ට් එක ආකාරයෙන්. මොකද හෙලකුරු මම මුලිනුත් කිව්ව දේ තමයි හෙලකුරු කියන්නේ
ටූල් එකක් විතරයි. ඒකෙන් අර Unicode values ටික ඒ පද්ධතියකට යම්කිසි සිස්ටම් එකකට ඉන්පුට් කරන එක විතරයි එතනදී වෙන්නේ. ඒක පෙන්වන්නේ කොහොමද කියන එකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් එතනදී ඉස්සරහට මම හිතන්නේ Unicode fonts තව හැදෙන්න ඕන සහ fonts ඉස්සරහට ගෙනියන්න ඕන. ඉතින් මේ කලාත්මක පැත්ත ගත්තොත් එහෙම ඒ ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඊළඟ එකෙන් පැතුම් කතා කරයි ඒ සම්බන්ධයෙන් වැඩිපුර. ඉතින් ඒ කලාවෙත් තාක්ෂණය ගත්තොත් කලාවෙත් තාක්ෂණය තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. ග්ලිෆ් එකක්. එහෙම නැත්නම් මේ හැඩතලයක් තාක්ෂණිකව සේව් වෙන්නේ මෙන්න මේ වගේ XML ෆෝමැට් එකකින්. එතකොට මේ රුවකුරු වල ආරම්භය ගත්තොත් එහෙම එතනදිත් අපිට මේ පුද්ගලයාව අමතක කරන්න බෑ. පුෂ්පානන්ද ඒකනායක මහත්මයා අපි ගොඩාක් අපි අද වෙනකොට දකින හැඩතල රුවකුරු අද මාධ්‍යවල වෙන්න පුළුවන්, පත්තරවල වෙන්න පුළුවන්, ගොඩක් ඒවා ඇත්තටම එතුමන්ගේ නිර්මාණශීලීත්වයෙන් නිම වෙච්ච ඒවා. හැබැයි එතනින් එහාට අපි යන්න ඕන. එතනින් එහාට දැන් මේ වෙනකොට එතුමන්ගේ කාර්යභාරයත් මම හිතන්නේ එතුමන් ලොකු කාර්යභාරයක් ඩොක්ටර් නන්දසාරලා වගේම අර කලාත්මක පැත්තෙන් එතුමන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරලා දීලා තියෙනවා. හැබැයි එතනින් එහාට මේක අරගෙන යන්න ඕන. විශේෂයෙන්ම මේ Unicode fonts Unicode රුවකුරු නොයෙක් හැඩතල වලින් නොයෙක් මූණු වලින් මිනිස්සු අතරට ගෙනියන්න. තාම ඒක ඇත්තටම ගෙන යාමේ ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ වෙනකොටත්. මොකද තාමත් පබ්ලිෂිං ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම තාමත් යූස් වෙන්නේ ගොඩක් වෙලාවට කලින් පැවති non Unicode fonts. එහෙම නැත්නම් legacy fonts. ඉතින් මෙන්න මේ දේවලුත් සහ පබ්ලිෂිං සහ මේ වීඩියෝ මාධ්‍ය ආතන මේ හැම දෙයකම අපිට Unicode fonts ගෙනියන්න පුළුවන් නම් සම්මතය හැමතැනම පිටවන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අනාගතයට අපි යන්න ඕන දේ. ඉතින් ඉදිරියේදී අපිට මට ගොඩක් සන්තෝෂයි මේ අපි අර දෙවෙනි කාර්යභාරය අපි ඉෂ්ට කරනකොට තුන්වෙනි කාර්යභාරය එම නැත්නම් මේ ඩිජිටල් සිංහලයේ කලාත්මක පැත්තට මුනියක් අපේ කණ්ඩායම මේ පිරිස කැප වෙලා වැඩ කරන එක ගැන. ඉතින් ඔවුන්ට මෙතනින් එහාට ඒ දේ අරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ඇත්තටම ගොඩක් බලාපොරොත්තු වෙනවා සහ සුබ පතනවා. ඉතින් මේ බෙදා ගැනීමත් එක්ක අපි ඉස්සරහට අරන් යන්න ඕන ඩිජිටලයේ සිංහල. ඉතින් අපේ පැත්තෙන් අපි කාර්යභාරය අපි තාක්ෂණික පැත්තෙන් කරනවා. ඉතින් කලාව පැත්තෙන් කරන කාර්යභාරය ඉදිරියේදී අපි ගොඩක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දනික. අනාගතයට කොහොමද ඩිජිටල් තාක්ෂණයත් එක්ක සිංහල අකුරු යන්නේ කියන කාරණේ ගැන වැදගත් අදහස් සමුදායක් ඉදිරිපත් කළා. එක ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට ඒක යොමු කරලා ඉන්නම් අපි පැතුම්ට යන්න කලින් ඒක අහලා තියෙනවා. Is there any idea to develop hardware keyboard? Any topics going on කියලා අහලා තියෙනවා. hardware keyboard එකක් develop කරන එක ගැන මොකක්ද අදහසක් තියෙනවද? ඔව් මෙහෙමයි අතරම ජනක දැන් හાર્ඩ්වෙයාර් කීබෝඩ් එකක් කියන එක අතරම මේ හાર્ඩ්වෙයාර් එකක් බවට පත් වෙන්නේ ඒ හાર્ඩ්වෙයාර් එකකින් සොෆ්ට්වෙයාර් පැත්තට එන ඉන්පුට් එක මොකක්ද කියන එක මත විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපි දැන් අකුරු මේ වෙනකොට පරිගණක වලටත් අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් එතනදී පරිගණක වලදී හෙලකුරු භාවිතා වෙනකොට අර අපි අඳුන්වා දීපු layout දෙක layout එක සහ විදේශීකර layout එක දෙන hardware keyboard එකකින් කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට එතනදී අතන පටලව ගන්න නරක දේ තමයි මේ hardware එකේ සිංහල අකුර print වෙලා තිබ්බට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ඒ වගේ keyboards වලින් විතරයි සිංහල type කරන්න පුළුවන් කියලා. ඕනම keyboard එකක් සිංහල type කරන්නත් භාවිතා කරන්න පුළුවන්. පරිවර්තනය වෙන්නේ අතරම software පැත්තෙන් තමයි මේ type කරන එක අඳුරගන්නේ මොකක් විදිහටද කියන එක. දැන් පැහැදිලි. බොහොම ස්තුතියි දනික.